හමුදා පාලනයයි සිවිල් පාලනයයි කියන්නේ සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් දෙකක්. මේගොල්ලන්ටවත් බෑ සුදත්ත මේ වැක්සින් එක අනිවාර්ය කරලා නීතියක් ගෙන්න මේ රටට. යුද හමුදාපතිතුමනි මේ රටේ වැඩිම නඩු ගානකට මුහුණ දෙන්න වෙන රාජ්‍ය නිලධාරිය බවට ඔබතුමා පත් වෙනවා. ආයේ එක දෙකක් නැහැ. ඒක මේ සූත්‍ර කමිටුවෙන් අනුමැතිය දීලා තිබ්බ ධම්මික පැණියට අංගම් පුරවලට කන්සල්ටයි ගහපු ගහිල්ල. එතතම වංචනික විදිහට පොඩි රංගපෑමක් කරේ. ළඟදී ටිකක් ප්‍රබල චරිතයක් කතා කරා. මං කවුද පෙරදුනොත් අමහරුන්ගේ නම ඉස්සරහා තියෙන ආචාර්ය කියලා. අමු ගොබ්බේ. ආචාර්යලා ඔක්කොම එකයි. ඇයි ඒ කියන්නේ ලෝය කෙනෙක් වශයෙන් බයද? නම කියන්නේ. ආචාර්ය ආර්සිසි. මොලහතාවල ඉතින් ඇවිල්ලා දැන් කෙලවෙලානේ තියෙන්නේ. පවුලකට ගැටි වෙච්ච එක තමයි මේ තියෙන්නේ. ශෂී දිශාදී වගේ මට නටන්න බෑ. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පතුම වෙනස්. මෙලිබන් තේ ගෙදර පදමට තේ. ආයුබෝවන් සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්ත. ටෝක් විත් සුදත්ත වැඩසටහනේ ආරම්භයේම ඔයගලන්ට කියන්න ඕන සමහර අයට අමතක වෙනවා subscribe කරන්න අලුතෙන් එක්වන අය. ඒ එක්වන අයට තවත් දෙයක් අමතක වෙනවා bell button එක click කරන්න ආදරණීය ලෙස ආරාධනා කරනවා ඒ දෙකම කරන්න කියලා. අද අපි කතා කරන්නේ හමුදා පාලනයයි සිවිල් පාලනය අතර තියෙන වෙනස මොකක්ද? හමුදා පාලකයෙක් සිවිල් පාලනයට අත ගහන්න ගියහම මොන වගේ පරිපාලන අංජ බජල් මේ රටේ වෙනවද කියලා. ඒ කියන්නේ මේ මොහොත වෙන විට ශවෙන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා කියලා තියෙනවා අවුරුදු 30ට වැඩි අය සියලු දෙනාම එන්නත් කරගත යුතුයි. එහෙම නැතුනොත් ආවල් තැන් වලට යන්න බෑයි කියලා. හැබැයි ඒ ප්‍රකාශයන් කරනකොට හමුදාපතිවරයා දැනගන්න ඕන මේ මුළු ලංකාව කියන්නේ හමුදාව විසින් පාලනය කරන රටක් නෙවෙයි. හමුදාපතිවරයාට තියෙන බලතල මොනවද? ඒවා ක්‍රියාත්මක කරන්න සුදුසු ඒරියා එක තමයි හමුදාව ඒරියා එකේ පමණයි. ඔබට අයිති ඔෆිසරේ පමණයි. ඒ කුමක්ද කියා හරියට අපි නීතිමය වශයෙන් දැනගන්න අපේ ලැබැඳිය කියන්නේ අපේ සුහද ආදරණීය සිංහලේ නීතිඥ චානක අපේ වික්‍රම මැතිතුමා. ආයුබෝවන් සහෝදරයා. ආයුබෝවන්. ආදරණීය සාමන්ත්‍රණය කරන්න එපා. දැන් මේ මොකද්ද මේ ප්‍රකාශය නිකුත් වෙන්නේ? මුහාන් සමරනායක ඇවිල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමාගේ අස්සනින් තමයි නිකුත් වෙන්නේ. ඒක ඔබතුමා පටන් ගන්නකොටම කිව්වනම් ඔය මොකද්ද නිකුත් කරපු ලාස් පරිච්ඡේදය පොඩ්ඩක්. ඔව්. මංගාව තියෙනවා මුහාන් සමරනායක අධ්‍යක්ෂ ජනරාල් රජයේ තොරතුරු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2021 නිකුත් කරනවා ප්‍රවෘත්ති නිවේදනයක්. ඒකේ අංකය 814 ඇලයිරත් 2021. මේකේ මාතෘකාව වෙන්නේ inter province travel restriction prohibited කියලා. මේ පළාත් අතර සංචාරණ සීමාවන් තහනම් කරමින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයේ අන්තිම ඡේදය තියෙනවා මෙන්න මේ විදිහට. People over the age of 30 years, those who enter public place after 15 September will be subject to inspection to whether they have taken both doses of the COVID-19 vaccine. General Savendra Silla further said. මේකේ හැටියට කියන්නේ ජනරල් යුද හමුදාපති ජනරල් සවින්ද්‍ර සිල්වා මහත්තයා කියලා තියෙනවා සැප්තැම්බර් මාසේ 15 වෙනිදාගෙන් පස්සේ ප්‍රසිද්ධ ස්ථානවලට COVID-19 වැක්සින් එකේ මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවද කියලා පුජ්‍යලිය ප්‍රසිද්ධ ස්ථානවලට එද්දී හොයලා බලනවා කියලා. හොයලා බලනවා කියන්නේ නැත්තම් එහෙම ඇතුළෙන්න බෑ කියලාද? ඇතුළෙන්න බෑ කියන කතාව නෙවෙයි කියන්නේ. මේ ගැන හොයලා බලනවා. ඒ එන්නත අරගෙන තියනවාද කියලා will be subject to කියලා කියන්නේ. ඒක බලන්න මේ කාරණාවන් අරගෙන තියනවාද කියලා බලනවා කියලා තමයි ප්‍රවෘත්ති නිවේදනයේ තියෙන්නේ. හැබැයි ඉතින් නිකන් බලලා නිකන් ඉන්න දෙයක් නැහැනේ. මේකේ සරල තේරුම මේක සිංහලට පරිවර්තන වලට ප්‍රවෘත්ති පත්‍රවල යන්නේ සැප්තැම්බර් 15 පස්සේ COVID-19 ඉන්ජෙක්ෂන් දෙකම අරගෙන නැත්නම් කිසිවෙකුටත් ප්‍රසිද්ධ තැන් වලට ඇතුළත් විය නොහැකි කියන එක තමයි මේකේ තියෙන කාරණාව. චානක මහත්තයා මට කියන්නකෝ හමුදාපතිවරයාට බලයක් තියනද ඔහොම ප්‍රකාශ? නෑ. මේකේ වැදගත්ම කාරණේ තමයි ලංකාවේ නීති හදන්න බලය තියෙන්නේ එක්ක පාර්ලිමේන්තුවට එක්ක පළාත් සභාවට එක්ක ප්‍රාදේශීය සභාවට. එහෙම නැත්නම්
ඇමතිවරයට පනතකින් හම්බෙච්චි බලතල යටතේ සීමිත රෙගුලාසිය දාන්න පුළුවන්. එහෙම නැතුව රටේ ජනතාවට බලපාන නීතියක් හදන්න නීතිය ප්‍රකාශයට පත් කරන්න යුද හමුදාපතිවරයාට කිසිම බලයක් නැහැ. එහෙම නැහැ ඔහු ප්‍රකාශය කරන්නේ කොහොමද? මොන පදනමෙන්? ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඔහුට තියෙන මොන බලය යටතේ එකක් ඔහු මේ අදාළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ ප්‍රධානිය. ඒ අනුව ඔහු හිතනවා දන්නේ ඔහුට මෙහෙම එකක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔහුට යම් යම් මේ රෝගය මැඩ පවත්වන්න පළවෙනි වැදගත්ම කාරණාව තමයි සුදත්ත මේ වෙනකොට ඔහු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවම මේ ව්‍යසනයෙන් මේ රට මුදා ගන්න කරන කැපවීම අති විශිෂ්ටයි. ඒකට අපේ සැලුට්. අනිවාර්යයෙන්. ඒක ආය මම දන්නවා මේක නැතුව මේ සෞඛ්‍යංශත් කරන කැපකිරීම අති ඉහළයි. අපිට හිතා ගන්නවත් අපිට මේ ගෙදර මේ මාස්ක් එක දාගෙන පැයක් දෙකක් එළියට ගියහම අපිට අපි විඳින දුක අපි දන්නවා. එතකොට මේ සෞඛ්‍යංශයේ ඉන්න සියලුම වෛද්‍යවරු, හෙදියෝ හා සියලු කාර්ය මණ්ඩලය කරන කැපකිරීම අති ඉහළයි. ඒත් එක්කම සමහර තැන්වලදී අපි දැක්කා මේ එන්නත් කරන්නේදී විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිකයෝ විතරක් කරන එන්නත් කරන්නේ කරන තැනකයි යුද හමුදාව විසින් එන්නත් කරන්නේ කරන තැනකදී වෙනසක් අපි දැක්කා. ඒ උපරිමයෙන් තියෙනවා. ඒ ගැන අල්ප මාත්‍රයක ඒක හොඳට මතක තියාගන්න මේ කතාව මේ හමුදාවේ මැදිහත් වීමට රේව කරන දෙයක් එහෙම නෙවෙයි. ඒ ගෞරවය උපරිමයෙන් තියෙන්න ඕන. ඔයකේ ගෞරවය අනිවාර්යයෙන් හමුදාපතිවරයාට යන්න ඕන. මොකද ඔහුගේ නිසිනායකත්වය තමයි මේ තියෙන්නේ. හරි. අර අපි දන්නවනේ ඉතිහාසයේ හමුදාපතිවරු කොහොමද මේ ගැන මෙහෙवला කතා කියලා තියෙන්නේ කියලා. හරි. හරියටම තමන්ගේ සේනාව මෙහෙයමින් හමුදාපතිතුමා මේ වැඩේ කරනවා. හැබැයි මේ ප්‍රකාශය හමුදාපතිතුමා කරලා තියෙන්නේ තමන්ගේ සීමාවෙන් එහාට ගිහින්. එයා හිතනවා මේ මගේ සේනාව තමයි මේ 2 ලක්ෂ ජනතාව කියලා එහෙම එක. සමහර විට එතුමාට හිතෙන්නේ නැති මේ දැන් අපි දන්නවා හමුදාවක තියෙන කාරණාව තමයි first comply then complete. සීරුවෙන් සිටින් කියොත් ඒක මඩද කොහෙද පාර දෙන්නේ සීරුවෙන් සිටින්. පස්සේ තමයි කියන්න ඕනේ මෙතන සීරුවෙන් සිටින්න බෑ මේක මඩවලක් කියලා. හැබැයි එතන සීරුවෙන් සිටින් කියලා පස්සේ කියන්න බෑ නෑ මේ මෙතන මඩවලක් මට දැන් ඉන්න බෑ කියලා. නෑ ඉස්සෙල්ලා සීරුවෙන් සිටින්. first comply කියන එක කරන්න ඕනේ. then complain. ඊට පස්සේ කියන්න පුළුවන් ඒකේ තියෙන අඩුපාඩු. හැබැයි සිවිල් සමාජයට එහෙම එකක් කරන්න බෑ. ඔව් දැන් ජානක මහත්තයා තේරෙනවා නේද මට දැන් දැනෙන දේ හමුදාව සිවිල් පරිපාලනයට අහම තියෙන ගැටලුවක් නේද මේ? ඔව්. හමුදා පාලනයයි සිවිල් පාලනයයි කියන්නේ සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් දෙකක්. හැබැයි අපිට මෙහෙම එකක් තියෙනවා සුදාත්ත. හමුදාවක් පෙරඩ් එකේ යනකොට අපිට හරි ලස්සනයිනේ. ඔව්. හරි. හැබැයි අපි පාරේ යන්න ගිහම ඕක අර ගාලා කඩාගත්ත හරක් වගේනේ. හැබැයි හමුදාවක් ඒ විදිහට මාර ලස්සනයි. හැබැයි එතනට එන්න ඒක ලේසි වැඩක් නෙමෙයි. ලොකු පුහුණුවක් ලැබලා ලොකු කැපකිරීමක් කරලා රයිට් ඔය සොල්දාදුව ගුටි කාලා පුළුවන් තරම් දඬුවම් විඳලා ඔය අතහරියට ඇදෙන්න හැමදෙනාගේ මේ දේවල් හරි ඔබ විශ්වාස කරනවා නම් මා දැක්ක එක ඡායාරූපයක මම හිතන්නේ ඒක මේ ලංකාවේ හමුදාවේ නෙමෙයි චීන හමුදාවක දෙයක් මේ කොලරකට ගහලා තියෙනවා දෙපැත්තෙන් මේ ඇල්පෙනිස් දෙකක්. බෙල්ල පාත් වෙන්න බෑ සුදත්. රයිට් ඕකේ. ඒ කියන්නේ බෙල්ල උස්සගෙන හමුදාවේ කියන්නේ මේ මට්ටමට බලන්න කියලා. ඔහොම කරලා බෙල්ලුවට පස්සේ මේ කෝට් එකේ කොලරකට ගහන මෙතන ඇල්පෙනිස් දෙකක්. දැන් වැරදිලාවත් මේක පාත් වෙන්න බෑ. ඉතින් හමුදාවකට යන කෙනා දන්නවා මට මේ කැපකිරීම කරලා තමයි මම මේ දේවල් ලබා ගන්න ඕනේ. හැබැයි සිවිල් සමාජය එහෙම නෙවෙයි. සිවිල් සමාජයේ ජනතාවට තියෙනවා අයිතිවාසිකම්. ඔව් ඒකට මට කියන්නකෝ මේ නීතිඥතුමා මෙන්න මේකට දැන් ආණ්ඩුවෙන් කියනවා right you must take this vaccination. ඔයාට ගත යුතුමයි මේ vaccination එක. එහෙම ආණ්ඩුවට බල කරන්න පුළුවන්. බෑ. යුද හමුදාපතිවරයාට විතරක් නෙමෙයි සුදත්ත. රටේ ජනාධිපතිවරයාටත් එහෙම කියන්න බෑ. දැන් මේ රටේ බහුතර ජනතාවක් ඡන්දය දීලා ජනාධිපතිවරයා හැටියට පත් කරගත්ත ජනාධිපතිවරයෙක් ඉන්නවා. 3න් 2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තියෙනවා. මේගොල්ලන්ටත් බෑ සුදත්ත මේ වැක්සින් එක අනිවාර්ය කරලා නීතියක් ගෙන්න මේ රටට. Belos within 5 minutes hair color for men and women. Keratin සත්කාරය සමගින් හිස කෙස්වලට ස්වභාවික කළු බෑයක්. Belos හැමදාම තරුණ පෙනුමකට. අපේ රටේ දැන් ලෝකේ අනිත් රටවලට දැන් මේ වෙනකොට වැක්සින් එක කියන්නේ ලෝකෙ පිළිගත්ත විදිහට ලෝකෙ අයට තියෙන එකම විසඳුමනේ. ඔව්.
එකම විසඳුම නිසාත් හැබැයි ලෝකයට මේ COVID-19 රෝගයෙන් වැළඳෙන්න තියෙන එකම විසඳුම වැක්සින් එක වුණාට සිංහල ජාතියට එහෙම නැහැ. ශ්‍රී ලාංකිකයන්ට එහෙම නැහැ. මේ රට තුල දේශීයව ක්‍රියාත්මක වෙන වෙදකම් තියෙනවා. සමහරු මේකට හෙළ වෙදකම කියනවා, සමහර කොටස් තියෙනවා ආයුර්වේද, සමහර දේශීය කියනවා. මේ අපේ රටේ අරල කතාව කොත්තමල්ලි ඇටේ ඉඳලා මේ රෝගයට මූණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තිය තියෙන බෙහෙත් අපේ රටේ තියෙනවා. හැබැයි ඒකට චකබ්ලාස් වෙන්න ගැහුවා ස්ක්‍රිප්ට් එකක් හදලා ධම්මික පැණිය කාලියෙන් ගෙනල්ලා. ඒක තමයි මේ රටේ බොහොම සූක්ෂම විදිහට ඉතිහාසය පුරාවටම මේක බය නැතුව කියනවා. මේ රට සුද්දගෙන් නිදහස් සුද්ද තමයි මේ රටේ දේශීය වෙදකමට අපි බස් කරන කෙලියේ. අපි දන්නවා මේ රටේ පැහැදිලිව නීති ගෙනල්ලා මේ රටේ දේශීය වෙදකමට දේශීය දෙයට ගැහුවා. කාරණා දෙකක් හැටියට අපි සලකන අපි සමහර සංවාද කරලා තියෙනවා. අපි යම් ස්ථාන පරීක්ෂා වලට ගිහිල්ලා තියෙනවා. අංගම් පුරවලට කන්සල්ට් ගහපු ගහිල්ල. දැන් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය රිලීස් කරලා තියෙනවා අන්තරාදායක ඖෂධයක් හැටියට නෙමෙයි කන්ස තියෙන්නේ. අපි තාම ඉන්නවා ඔය කොටේ ඉන්නවා. එතකොට මේ වටිනා දේවල් වලට සුද්ද ගැහුවා. ඒක තාමත් මේ අපේ රටේ සිද්ධ වෙන්නේ මේ සුද්දගේ පාලනයෙන් වැඩ කටයුතු. ඒකට අදට සුද්දගේ පාලනය නෙමෙයි කළු සුද්ද ටික. සුද්දගේ පාලනේ අරගෙන අර බෝ කරලා ගියේ කළු සුද්ද ටික තාමත් සුද්දට ඕන විදිහට මේ වැඩේ කරගෙන යනවා. ලංකාවේ වෙදකම අපිට තියෙනවා සුදත්ත දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. මේක යටතේ ක්‍රියාත්මකයි ආයුර්වේද දෙපාර්තමේන්තුව. ඉතින් COVID-19 රෝගේ ප්‍රතිශක්තිය නිපදවන්න සුදුසුයි කියලා මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක ඖෂධ වර්ග 14ක් තියෙනවා. ඉතින් මේක ඖෂධයක් තියෙනවා. තව ඕන තරම් තියෙනවා. මේ අර මොකද්ද මේ දැන් මම සූත්‍ර කමිටුවෙන් අනුමත කරලා ද ඖෂධ දාන්න. කමිටුවේ දැන් මෙහෙමනේ දැන් පාරම්පරික වෛද්‍ය රෝගී ප්‍රශ්නයක් කියලා ඇයි අපි මෙතුවක් කල් අවුරුදු 100,000 ගණන් කරගෙන ආපුක මේ සූත්‍ර කමිටුවක් දාලා මේකට යන්නේ. දැන් එතරම්දි කාරණාව කිසියම් දෙයක් පිළිබඳ ලෝක දැන් අපි තනියෙන් ඉන්න හෝ රටක් නෙවෙයි සුදත්ත. අපි ජාත්‍යන්තර හා අනිකුත් සම්බන්ධතා තියෙනවා. එතකොට මේ දැන් ලෝකේ මිනිස්සු ගැන යම් නිර්ණායක වලට අපි එනවා. හරිද? දැන් සමහර දේවල් දැන් කෙනෙකුට කියන්න පුළුවන් උඹලා හොඳ උඹලා කැමති නම් ගනින්න නැත්නම් නිකහයට බලන්න. හැබැයි සුදත්ත දැන් අපි ධම්මික පැණිය ගැන අත්දැකීමක් තියෙනවනේ අපිට. හරි එතකොට මේ කියන මේක හදන්න පුළුවන් තැනැත්තෙද්ද මෙයා සුදුසුද? ඒකෙන් කියන්නේ මේ දේශීය පාරම්පරික වෛද්‍යවරු අවමානයට ලක් කරන එක නෙවෙයි. මහත්තයෝ මේ සූත්‍ර කමිටුවෙන් අනුමැතිය දීලා තිබ්බ ධම්මික පැණියට අනුමැතිය දීලා තිබ්බ සප්ලිමන්ටරියක් හැටියට පස්සේ ආයි චකබ්ලාස් වුණාන් පස්සේ තමයි ඒක අයින් කරලා දැම්මේ. ඒතකොට සූත්‍ර කමිටුව හරිද? එතනත් වෙන්නේ සුදත්ත ඇත්තටම වංචනික විදිහට පොඩි රංගපෑමක් කරේ. මේ ඒක කරේ මම දකින්නේ මම විශ්වාස කරන්නේ මේ රටේ කිසියම් අදිසි හස්තයක් විසින් මේ දේශීය දේවල් ගොඩනගන්න තිබ්බ අවස්ථාවේදී කොහෙදෝ නැති මිනිහෙක් කොහෙදෝ නැති අලජ්ජෙක් මගේ භාෂාවෙන් කියනවා ෆෝම් කරලා මේකට මේ දේශීය වෙදකම එන්න තියෙන එක විනාශ කරා. පිස්සෙක් ගෙනලා දාලා. ඒක ඇත්ත. ඔහුගේ ඒ කියන ඖෂධවල මම හොයලා බලපුවාම දේශීය වෛද්‍යවරු අපිත් එක්ක හිතවත් අයට කතා කරලා අහපුවාම කියනවා ඔව් ඔය කියන ඖෂධ ටික තියලා බොන එක හොඳයි. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? මේක මේ මිනිස්සයා ගෙනල්ලා ඉදිරිපත් කරේ මොකද්ද? හිතලුවක් ඉදිරිපත් කරා. මේක මට දුන්නේ කාලිමෑනියෝ. භද්‍රකාලි. ඉතින් ඒකෙන්නේ මේ විනාශය වුණේ. එහෙම නැතු ඔහු මූලාශ්‍රයක් පෙන්වුවා නම් මට මම දන්න වෙද මහත්තයෙක් මට මේක ඒ කාලේ දීලා තිබ්බා. මේ සමාවෙන්න මට අපේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මතකද ලංකාවේ කොයි කාලෙද ඒ සිටියේ පාම් පෝලින් සීනි පෝලින් හාල් පෝලින් මේවා ඇති වෙන්න පටන් ගන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලේ 1974 75 වගේ කාලවකවානුව. ඒතර මේවට විකල්ප හැටියට මිනිස්සු අර ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට 68ක් දෙන්නම් කියෝ දාන්නයට කියලා මේ ඡන්දෙ දීලා මේ කෑම සඳහා ටිකක් කෙලෝ ගත්තා. හරි කෑම සඳහාම මම ඇත්තටම දකින්නේ ඒක කෑම සඳහාම දීපු ඡන්දයක් හැටියට තමයි මම ඒක සලකන්නේ. ජාතියක් වලපල්ලට ගියේ මේ කෑම නිසා. ඔව්. එතකොට මම මගේ අර ප්‍රශ්නේ ඒ පොලින් තිබ්බේ ඒ කාලේ. ඊට පස්සේ පොලිමත් දැකලාම නැද්ද? ඊට පස්සේ ඉතින් බස් පොලින් වගේ දේවල් තමයි දැක්කේ. ඊයේ නිවුස් බැලුවේ නැද්ද? ඊයේ බලා ගන්න බැරුව ගියා. එහෙනම් ගිහිල්ලා ජානක මහත්තයා ගිහින් බලන්න ඊයේ තියෙනවා අන්න සීනි පොලි.
සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ ක්‍රියාවලිය කරේ මොකද රටේ ආර්ථිකය නංවන්න කියලා හිතාගෙන. දැන් මේ පොලිමේ ඉන්නේ මොකක් හින්දාද ආර්ථිකයට කෙලවලා. ඒ හින්දා තමයි මිනිසුන්ට සීල් ටිකවත් නැති වෙලා තියෙන්නේ. ඔව් මේ තමයි නිසි ක්‍රමවේදයකට ආර්ථිකය කළමනාකරණය නොකිරීම. දන්නේ නැහැ. අත්දැකීම් නැහැ. දන්නේ නැහැ. හරි දන්නේ නැහැ කියන සුදුත් මෙහෙමයි. සමහර මේ තීරණ ගන්නා බලධාරීන් අමු ගොබ්බයෝ. හරිද? මොකද? අමු ගොබ්බයෝ. එයි මම එහෙම කියන්නේ සමහරුන්ගේ නම ඉස්සරහා තියෙන ආචාර්ය කියලා. ඒ ඔය මෝඩ තී තමයි වෙන්නේ. මෝඩ තීරණ අරන් ආර්ථිකයේ මේ තැනට ගෙනාපු උපදෙස් දීපු ආචාර්යවරුන් මේ උන්ට කියන්නේ දුරාචාර්ය. දුරාචාර්ය. සමහරුන්ගේ නම ඉස්සරහා තියෙන ආචාර්ය කියලා. හැබැයි එහෙම තියෙන ආචාර්ය කියනෝන් කියනවා මේ මුදල් අච්චු ගහුවට උද්දමනේ වැඩි වෙන්නේ නැහැ. ඔව්. දැන් ඒකට තියෙන්නේ ආචාර්යතුමාර කැලණිය වගේ ආචාර්යකම. ඔව්. මේ එහෙමද කියන්නේ වෙන්නේ? ඔව් අපේ හිටපු මේ කවුද? සමහරුන්ට හම්බෙනවනේ මේ මොකක් හරි සංවිධානයකින් කරපු සේවයක් කියලා තමයි දෙන්නේ. සල්ලි වලට ගන්න ආචාර්යපත්කම් තියෙනවනේ. උන්ට මං කියන්නේ ආචාර්යනේ ආචාර්යී කියලා. ඒකත් ඒ ආචාර්යයට කරන නිග්‍රහයක්. නිවැරදි ආචාර්ය. මේ ආචාර්ය කියලා නම් පට්ටම් ගහගෙන තමුන්ගේ දැක්මක් නැතුව අජිත් කබ්රාල් කියන්නේ සල්ලි අච්චු ගැහුවට මුදල් අච්චු ගැහුවට ආර්ථිකට බලපෑමක් නැහැ කියන්නේ. ඇයි ඒක කියන්නේ ලෝය කෙනෙක් වශයෙන් බයද? නම කියන්නේ. නෑ මම දැන් සමහර දේවල් වලට අපි තියෙනවනේ අපි හරියටම කතාව දැනගෙන මේක වෙන්න ඕනේ කියලා. අපි තොරතුරු හරි අජිත් නිවාල් කබ්‍රාල් එහෙම කිව්වයි කියනවනම් මම පිළිගන්නවා. මොකද මට මේ තොරතුරු එන්නේ සමාජ මාධ්‍ය වල. සමාජ මාධ්‍ය දින හැම එකම මම විශ්වාස කරන්නේ නැහැ. ඊයේ කවුද ප්‍රකාශ කරනවා කවුද අපේ මේ සමගිජල බලවේගයේ ඇමතිවරයා කවුද අපේ මේ මෙව්වගෙනාවේ මේ ඇම්බියුලන්ස් ගෙනාවේ කවුද හර්ෂදි ආචාර්ය හර්ෂසිල්ලා කියනවා මේ මෙන්න මෙයා මේ කිව්ව නේද කියලා ඊත් කිව්ව නිවුස් එකේ. ඔව් ඒ අර්ථයෙන් ගත්තාම මේ ආචාර්යලා ඔක්කොම එකයි. මොකද අපිට පහුගිය කාලේ බලපුවම ආචාර්ය හර්ෂද සිල්වා කියනවා සිල්වා කියපු ඒවා බලපුවම ඒවත් ප්‍රශ්නනේ. මොකද එයා කියනවානේ ඇවිල්ලා මම බොරු කියන්නේ නැහැ. අර කුලියා පිටියේ ෆොක්ස්වැගන් කර්මාන්තශාලාවගෙන. කියන්නේ මේ හැමෝම තමන්ගේ අධ්‍යාපන මට්ටම බල්ලට දාලා මේ දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් ගොන් කතා කියනවා. හැබැයි ඔහු මගේ වැඩසටහනකදී ඒක පැහැදිලි කරලා කිව්වා බොක්සගන් කම්පැනිට වෙච්ච දේ ගැන. ඒක ආරම්භයේ තිබිලා තියෙනවා. ආරම්භයේ තියෙන්නේ හැබැයි ඒක ඕනවට වැඩි වෙන්නේ. තියෙන එක නෙවෙයි සුගත කියන්නේ. බොරු වහගෙන ඊට පස්සේ දිගින් දිගටම බොරු කියන්නේ. එක බොරුවක් පහන්න බොරු 100ක් කියන්නේ. වෙන්නේ නැති. දැන් වගේ දැනුත් වෙන්නේ ඒක. මේ ආණ්ඩුව තුල ක්‍රියාත්මක හැම කටයුත්තක්ම මේ වෙනකොට. දැන් ඇත්ත කතාව මේ ආණ්ඩුවේ ඉන්න පහළ පෙළ පසු පෙළ മന്ത്രിවරු මහා ලොකු උජාරුවට කෑ ගැහුවානේ බැසිල්ලෙන්න ඕන ආර්ථිකය කොට ගන්න කියලා. මොලහත ආවා. ඉතින් ඇවිල්ලා දැන් කෙලවෙලානේ තියෙන්නේ. හරි. දැන් ඒකේ තේරුම මේක පුජ්‍යලවාදී කතාවක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ දෙන වහල් මානසිකත්වයට වහල්කමට පවුලකට ගැටි වෙච්ච එක තමයි මේ තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා මම දන්න විදිහට හොඳ සංවිධායකයෙක්. ඒක හරි. ඒක උපරිමයෙන් තියෙනවා. එතුමා සංවිධාන ශක්තිය හොඳට තියෙනවා. ඒ සංවිධාන සහ දැක්ම තියෙන හින්දානේ පරදිනට සුංගාර බවදම් මාරු වෙන්නේ. ඒ තරම් සමහර තියෙනවනේ. දැන් ඒ කාර්යාවලදීත් මම කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට තියෙන යම්කිසි හැකියාවක් තියෙනවා. හැබැයි ඒක මේ ඕවර්ෝල් කියලා හිතේ තියාගෙන කවුද කියන්නේ? මේ ඒ ආණ්ඩුවේම മന്ത്രിවරු. Belos within 5 minutes hair color for men and women. Keratin සත්කාරය සමගින් හිසකෙස්වලට ස්වභාවික කළුබෑයක්. Belos හැමදාම තරුණ පෙනුමකට. හරි ආණ්ඩුවේම ඉන්න මැතිවතුන් තමයි කියන්නේ ගිරාපෝතුකේටක පල්ලෙහා ඉන්න ගිරාපෝතුකේටක අන්දලා ඇයි මොනවා හරි chance එකකට කුට්ටියකට පොඩි දෙයක් එන් ඉල්ල ගන්න. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. මේ රටට වගකීතු පුරවැසියෝ හැටියට අපි කියන්නේ වරප්‍රසාද ලබන්නෙත් නැහැ. හා වරප්‍රසාද කිසියම් වරප්‍රසාද ලැබුණත් ඒ වරප්‍රසාදයට අපි කට වහගෙන ඉන්නෙත් නැහැ. ඒක නිසා තමයි මම මුලින් කිව්වේ මේ වෙනකොට රටේ තියෙන බරපතලම ගැටලුව අපි හැමෝම මූණ පාලා ඉන්න කාරණාව තමයි සුදත්ත මේ කොවිඩ් ව්‍යසනය. මේකට අපි මූණ දෙන්න ඕනේ. මේ වන විට කවුරු මොනවා කිව්වත් මම මේ වන විට විශ්වාස කරනවා මේ ආණ්ඩුව සාධනීය විදිහට මේකට මැදිහත් වෙලා තියෙනවා. අපිට වඩා සමහර දියුණු රටවල් තියෙනවනේ සුදත්ත. හැබැයි මේ දැන් ලෝකයේ ජනගහනයට සාපේක්ෂව මරණ අනුපාතය ගත්තම දැන් අපි টොප් එකේ ඉන්නේ. හරි. දැන් අපි টොප් එකේ ඉන්නේ. මොකේ හරි টොප් එකේ ඉන්නේ. හොඳට මතක තියාගන්න. අපේ දවසට මැරෙන්නේ 200යි වුණාට අපේ ජනගහනයට සාපේක්ෂව බලපුවාම ලෝකේ වැඩිම මරණ අනුපාතය සිද්ධ වෙන රට අපි. හැබැයි ඊළඟට මතක තියාගන්න ඕන කාරණාව තමයි ලංකාව කියන්නේ
ලෝකේ සෞඛ්‍ය අතින් ඉහළම පහසුකම් තියෙන රටක් නෙවෙයි. ඔව් හරි. හරි ප්‍රංශය ජර්මනිය එංගලන්තය ඇමරිකාව මේ වාදී රටවල් ගත්තාම හරි මේ සෞඛ්‍ය පහසුකම් අපේ තියෙන අවම මට්ටමක. ICU යන්දන් තියෙන කීයද අපේ රටේ? මහනුවර 4යි. ඉතින් මොකද්ද? ICU කියන්නේ කොවිඩ් සඳහා. හරි කොවිඩ් සඳහා රටේම ගත්තාම ICU බෙඩ් නැහැනේ මේ 1000ක් නැහැනේ. ඒක නෙවෙයි රටේම ගත්තාම 1000ක් වාසන ගානක් තියෙන. ඒතකොට ලෝකේ අනිත් රටවල් ඔය මර්ධනය කරලා තියෙන රටවල් සෞඛ්‍ය අතින් හරි ඉහළයි. මේ වෙනකොට තියෙන්නේ ඇත්තටම අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තියෙන හිතේ ධෛර්යයට කරන වැඩ. පහසුකම් නැහැ, කන්න නැහැ, උන්ට හරියාකාරව හොයලා බලන්නකො උන්ට රෙස්ට් කරන්න තියනවාද කියලා. හරි වැටපොකුත්. හරි වැටුපත් නැහැ. ඒකටත් උද්ඝෝෂණ කරන්න වෙලා තියෙන. එහෙම තත්ත්වයන් තුල මේ සියලු ඍණාත්මක සාධකත් තුල සුදත්ත මේ කට්ටිය කරන වැඩේ නම් අති විශිෂ්ටයි. හරි කොයි කට්ටියද? සෞඛ්‍ය සේවාවක් කරන. මම හිතුවා මේ කට්ටිය ගුවා. නෑ ආණ්ඩුවනේ. ඉතින් ඒකට ඕන පුළුවන් මට්ටමට ආණ්ඩුවක් හැටියට ගත්තාමත් කරලා තියෙන කැපකිරීම හොඳයි. හැබැයි ගොංගලක් නැතුව නෙවෙයි. ගොංගලට තමයි ඉස්මතු වෙලා තියෙන්නේ මේ වෙනකොට. හරි සරලයින කතාව. මේ වෙනකොට අර පරාක්‍රම සමුද්‍රයේ වටේ ජොගින් ට්‍රක් එකක් ගන්නවා. මේ මොහොතේ කරන්න ඕන වැඩද? අනික ඒව හෙරිටේජ් හරි ඒවා මේ අපිට ඕන විදිහට මේ වෙනස් කරන්න බෑ. ඒවා පුරාවස්තු. අවුරුදු 100ක් පරණ මේ ගොඩනැගිල්ල නිර්මාණයක්. ඒවා පුරාවස්තු. ඒක සීගිරිය ගහලා ලස්සන ටොප් කාමරටියක් කරලා මේ එක එක්කෙනාට ඕන විදිහට මේවා මේ වෙනස් කරන්න බෑ. අනික රටේ දැන් කිසියම් අපේ රටේ වෙලා තියෙන්නේ කොහෙන් හරි ණයට සල්ලි ටිකක් අරගෙන ෂෝ එක කරනවා මිසක්කා ඒ ගන්න සල්ලි ටික හරියට ආයෝජනය කරන්නේ ආදායමක් වෙන විදිහට. අර ඕකේ අපේ මේ අපේ බාප්පා කෙනෙක් කිව්වේ කොයි වෙලේ කට කැඩිච්ච කතා කියන්නේ. ඕවට කියන අපිත් එහෙම බොරුට ඇඳලා කරලා යනකොට කියනවා මේ පුතේ පඩ දාන්න එපයි කියලා. සමහරවිට මම කිව්වේ අපේ බාප්පා කිව්වා ඒක පාරක් කියලා මට මතකයි. සිද්ධාර්ථ කියන කතාවට බාප්පා කියන කතාව. කොයි බාප්පට කියන්නේ පඩ දාන්න එපා කියලා තමයි මේක තමයි අලුතෙන් අපේ බාප්පටත් කියන්න තියෙන එක. පඩ දාන්න එපා. මේ රටට මේ වෙලාවේ ඕන දේවල් තියෙනවා. හරි මේ රටට ඕන දේවල් තියෙනවා. සමහරව අපි දැක්කනේ මේ රටේ හැමෝටම ටැබ් එකක් දෙන්න කතා කරා. හැබැයි පාසල් තියෙනවා දහස් ගාණක් වතුර බින්දුවක් බොන්න පහසුකම් නැති ඒවා. ඒ තීද්දිටවත් ටැබ් දෙන්න හැදුවේ. ටැබ් දෙන්න ගත්තාම කීව කතාව තව අදටත් මේ ඔන්ලයින් උගන්වනවා කියලා උගන්වනවා හොඳයි. හැබැයි මතක තියාගන්න ඒකේ ගෞරවය තියෙන ගුරුවරුන්ට. හැබැයි සමහර ළමයිට ඔන්ලයින් වලින් ඉගෙන ගන්න තියා ෆෝන් එකක් යාළුවෙක් ගාවවත් නැහැ. තමන් ගාව විතර නෙවෙයි යාළුවෙක් ගාව. මේ පොඩි ආරංචියක් ආව YouTube channel එකක් පටන් ගත්තා කියලා. හැබැයි එකක් මතක තියාගන්න මම දැක්කම channel එකට ගියා. ගිහිල්ලා බැලුවාම තේරෙනවා මිනිස්සුන්ට නීතිය මොකද්ද? අපි කොහොමද සමාජයේ හැසිරෙන්නේ? අපි සිවිල් සමාජයේ හැසිරුණොත් අපි නීතිය දැනගන්න එපා. ඒ කියන්නේ වැඩසටහන් කීපයක් දාලා තිබ්බා. නමුත් මට තියෙන ගැටලුව අපේ මේ ඉන්න මේ බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. ඒ කියන්නේ මේ අපේ මේ දේශපාලඥ හැම වෙලාවෙම අපේ රටේ ජනතාව බුද්ධිමත් කියලා. හැබැයි බුද්ධිමත් නැති ජනතාවට කියලා දෙන්න හදනකොට බුද්ධිය වර්ධනය කරගන්න ඒව බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මගේ මේ ආරාධනාව channel එකට ඇවිල්ලා subscribe කරලා බලන්න. මොකද වටිනා කියන ගන්න පුළුවන් නීති රාමුවේ ගන්න පුළුවන් ලොකු දේවල් ටිකක් තියෙනවා. ඔබතුමාට ඔන්න තියෙනවා channel එක මොකක්ද කියලා කියන්න. COVID-19 වලට හිර වෙලා ඉන්නේ අපි කියලා. ඔව්. දැන් මේ අර තිබ්බ මේ ප්‍රශ්නේ ගැන තිබ්බ බරපතල ගතිය මාවලිකා පැත්තකට තල්ලු වෙලා ගියා වුණා. මොකද මේ වෙලාවේ හිටියේ මේ වෙලාවේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නැවතත් මතක් කරනවා යුදා හමුදාපතිවරයා අත්තරෝමතික කතාවක් කියලා මේ වෙනකොට රටේ තමන්ගේ හෘදය සාක්ෂි අනුව දේශීය වෙදකම ගැන විශ්වාස කරන ජනතාව භීතියකට පත් වෙලා තියෙනවා. අපි ඔය නීතිය ක්‍රියාත්මක කරන්න ආව මේ ජනතාව වෙනුවෙන් නඩු වගට බහිනවා. එහෙම වුණොත් ඉදිරිපත් වෙන සූදානම්. එහෙම වුණොත් යුදා හමුදාපතිතුමනි මේ රටේ වැඩිම නඩු ගානකට මුහුණ දෙන්න වෙන රාජ්‍ය නිලධාරිය බවට ඔබතුමා පත් වෙනවා. ආයේ එක දෙකක් නැහැ. දැනගෙන අපි ඔබතුමාගේ යුද ශක්තිය ගැන මම පුදුමාකාර ආඩම්බරයි. ඒ තියෙන හැකියාව අති ඉහළයි. ඔබතුමා තමයි මම දැකපු ස්මාර්ට්ම ජෙනරල් වරයා. ඉතින් ඒ ඔක්කොම හරි. හැබැයි නීතිය ගැන ඔබතුමාගේ ඉන්න මේ අදාළ නිලධාරීන්ගෙන් ශාරදීන්ගෙන් දැනගන්න ඕනේ මේ වැඩේ. මොකද ඔබතුමා මාරු වෙනකොට අපි කැමතිත් නැහැ. ඒ වගේ වේට් එකකින් ආවම මේ channel එකක් ගැන කිව්වම කියන්න ඕන. පහුගිය අවුරුද්දේ මේ කොවිඩ් වසංගතයටත් මුහුණ පාලා ඉන්නකොට
ගෙදරට වෙලා ඉද්දී ජනතාවට මොකක් හෝ දෙයක් සේවයක් කරන්න ඕන කියන අර්ථයෙන් ලීගල් ඇක්ෂන් කියලා channel එකක් පටන් ගත්තා. ලීගල් ඇක්ෂන් කියලා Facebook page එකක් මම කාලයක් ඉඳලා තිබ්බා. ඒක මත තමයි අපි ඔය කරන සමාජ සේවා නීති කටයුතු ඔක්කොම කරන්නේ ඒකේ. එනවා ජනතාවට නෛතික දැනුම දෙන්න අර Facebook page එකට අමතරව YouTube channel එකකුත් පටන් ගත්තා. හැබැයි සුදත්ත වෙලා තියෙන්නේ මට අර මේ අපි වීඩියෝ කීපයක් අප්ලෝඩ් කරලා තියෙනවා. හැබැයි ඒ එකකවත් අර ශෂී දිශාදී වගේ මට නටන්න බෑ. එක බාර ඒ වගේ. ඔව් එහෙම නටපු වීඩියෝ නැහැ. ඒකෙන් නම් මේක බලන්න බොහෝම කට්ටිය අඩුයි. හරි මේ හැබැයි වැඩියෙන් බලය යුතුයි කියන්නේ. ඔව් මේ බලන්න මේක නොමිලේ දෙන්නේ. ඒකෙන් සුදාත් හුඟා කට්ටිය බලපු අය මගෙන් ප්‍රශ්න අහනවා මේක කොහොමද මේක කොහොමද ඒක. අනු ඒගොල්ලන්ට වැඩිදුර උපදෙස් හම්බෙන්නේ. හරි channel එක ගැන ලීගල් ඇක්ෂන් YouTube channel එක මේකේ අපේ ජනතා ලීගල් ඇක්ෂන් කියලා තියෙන්නේ. ඊට අමතරව අපේ මේ යන වැඩසටහන් ටික යන්නේ අපි නොදන්න ලෝ. ඒක අපි නොදන්න ලෝ කියලා ගැව්වහම මේ channel එක තමයි එන්නේ. ඔන්න subscribe කරන්න. ඒ වගේම bell button එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ මොකද මෙතුමා වැදගත් පණිවිඩ දෙන්නේ නීතිය ගැන සවිස්තරාත්මකව ඔබට කියලා දෙන්නේ. ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා subscribe කරායි කියලා ඕගොල්ලන්ට නරකක් වෙන්නේ නැහැ. තරක මාත්‍ය බොහොමත්ම ස්තුතියි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි හරි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද අර බංග්ලාදේශයේ ණයට ගන්න ගිහිල්ලා තිබිච්ච මිලියන 2200 150ක් තනින් ඇවිල්ලා තිබ්බා. දැන් ඊයේ 100ක් ඇවිල්ලා තියෙනවා. සන්තෝෂ වෙන්න. ඔබට සතුටුයිද දැන් කියලා තමයි අහන්න වෙන්නේ. බංගලි වලලු දෙන්නම් කියලා තමයි ආවේ. දුහුල් සාරි තමයි ගෙනල්. දුහුල් සාරි නෙමෙයි අපිට දීලා තියෙන්නේ හිල් වෙච්ච සාරි මුංගේ හිල් වෙච්ච සාරිය උන්ගෙම බෙල්ලට තියලා ගැට ගහන්න කාලයක් එනවා. එතකන් අවදියෙන් ඉන්න බොහොම ස්තුතියි. අයියෝ. ගෙදරකට දේ හදනවා කියන්නේ වෙනම වැඩක්. එක එක්කිනාගේ පදම වෙනස්. මැලිබන් තේ ගෙදර පදමට තේ.